ජීවමාන වූ දෙවියන් වහන්සේට මහිමය වේවා. මා නැවතත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ නාමයෙන් අන්තර්ජාලය ඔස්සේ ඔබ වෙතට පැමිණෙන දෙවියන් වහන්සේගේ මෙම පණිවිඩයත් සමග ඔබ ඊ타මාත්ම ආදරෙන් පිළිගන්නවා. අපි මේ වන විට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවනි පැමිණීම පිළිබඳව කතා කරමින් සිටිනවා. එහි කරුණු දෙකක් අපි පසුගිය සතිවල කතා කළා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවනි පැමිණීම සත්‍යයක්ද? පළවෙනි කාරණේ තුල අපි මේ ගැන කතා කළා. ඒ දෙවනි පැමිණීමේ තිබෙන දෙයාකාර ප්‍රකාශ වීම එම නැත්නම් අධීරයන්. අපි දෙවනි කාරණේ තුල මේ ගැන කතා කළා. මේ වීඩියෝ දෙකම අන්තර්ජාලයේ තිබෙනවා. ඔබ මීට පෙර ඒ කොටස් අහපු නැති කෙනෙක් නම් ඔබට අවස්ථාව තිබෙනවා. Voice of Heaven Pastor Jude Wellington කියන මේ නම ඔබ අන්තර්ජාලයේ ටයිප් කරද්දී නැවත මේ වීඩියෝස් ලබා ගන්න ඔබට අවස්ථාව තිබෙනවා. අද දවසේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම පිළිබඳව තුන්වෙනි කොටසට අපි ගමන් කරන්නට යනවා. මේක ඉතාමත්ම වැදගත්. මේ කාරණේ පිළිබඳ මාව බොහොම ජවලිත කරනවා. අපි බලන්න යන තුන්වෙනි කාරණාව නම් එය කොයි කලක සිදුවෙන්ට යනවාද? හලෙලූයා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම සිදුවෙන්ට යන කාලය ගැන අපි කතා කරන්නට යනවා. මම කැමති ඔබව විතර පෙර ගෙන ගිය බයිබල් පාඨයක් වෙතට අද දවසේ නැවතත් ගෙනියන්න. සුදෝ මතෙව් තුමාගේ සුවිශේෂයේ 24 වෙනි පරිච්ඡේදයේ 36 වෙනි පදයට. ඔබ දන්නවා මේ පරිච්ඡේදයේ ආරම්භයේ යේසුස් වහන්සේ දේව මාලිගාවෙන් පිටතට ඇවිත් ඒ දේව මාලිගාව ගැන කියන ලද අනාගත වාක්‍ය නිසා ගෝලයන් උන්වහන්සේගෙන් ප්‍රශ්න තුනක් ඇහැව්වා. ඔවුන් පළවෙනි ප්‍රශ්නය තමයි ඒ දේ කොයි කලක සිදුවෙන්ට යනවද? ඊළඟට ඇහැව්වා ඔබ වහන්සේගේ ඊමටත්. ඒක තමයි දෙවෙනි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නය ලෝකාන්තිමයටත් ලකුණු කිමෙක්ද? යේසුස් වහන්සේ මතෙව් 24 වෙනි පරිච්ඡේදය කතා කරන්නේ ඔවුන්ගේ මෙම ප්‍රශ්න තුනට පිළිතුරු දෙන්න. ඒ දේවමාලිගාවේ විනාශය ගැන, ඒක සිදුවෙන ආකාරය ගැන, ඒ තුල ඊශ්‍රායල් ජනතාව මුහුණ දෙන්න යන නැත්නම් යුදෙව්ව මුහුණ දෙන්න යන වාතාවරණය ගැන උන්වහන්සේ කතා කළා. ඊට පස්සෙ අපි දකිනවා උන්වහන්සේගේ දෙවනි පැමිණීම පිළිබඳව සහ ලෝකාන්තිමය ගැන උන්වහන්සේ කතා කළා. මෙම කතා කරගෙන ඇවිත් උන්වහන්සේගේ දෙවනි පැමිණීමේ ඇති ප්‍රකාශ වීමේ අධීරයන් ගැන කතා කරන විට උන්වහන්සේ මෙවැනි පිළිතුරක් ඔවුන්ට නැවතත් දෙනවා. අපි කියවන්ට යනවා මතෙව් 24 වෙනි පරිච්ඡේදයේ 36 වෙනි පදය. නමුත් ඒ දවස හා පැය මාගේ පියාණන් වහන්සේ මිස දන්නා කෙනෙක් නැත. ස්වර්ගෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැත. යේසුස් වහන්සේ කිව්වා ඒ පැමිණීම ගැන කතා කරමින් ඒක දන්නා වූ කෙනෙක් නැත. ස්වර්ගෙහි දේවදූතයෝ දන්නේත් නැහැ.
එවන විට පොළොවේ සිටිය පුත්‍රයාණන් වූ යේසුස් වහන්සේ දන්නේත් නැහැ. දැන් අපි මෙතන දකිනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම ගැන කතා කරමින් උන්වහන්සේ කිව්වේ ඒ දවස හා වේලාව අපි දන්නේ නැති බවයි. උන්වහන්සේ මෙහි කිව්වේ නැහැ කාලය නුඹලා දැනගන්න යන්නේ නැහැ කියලා. අපි දකින උන්වහන්සේ බොහෝ ලකුණු කිව්වා. ගෝලයන් අහපු ඒ ප්‍රශ්න තුනටම උන්වහන්සේ උත්තර දුන්නා. උන්වහන්සේ කිව්වා ඒ දේ ළඟම තිබෙන බව මේ ලකුණු පොළවේ සිදුවන කල නුඹලා දැනගන්න යනවා. ලකුණු කීමෙන් උන්වහන්සේ මොකද්ද ප්‍රකාශ කළේ? ඒක සිදුවෙන කාලය ගැනයි. හාලෙලූයා. දෙවියන් වහන්සේට මහිමය වේවා. උන්වහන්සේ අපිට රහසක්ව ලැබුවේ නැහැ. අපි ඉදිරියේ නැත්නම් ක්‍රිස්තුස් වහන්සේගේ සභාව ඉදිරියේ එක ප්‍රශ්නාර්ථ ලකුණක් කොට උන්වහන්සේ ලැබුවේ නැහැ. මතක තියාගන්න. දවස හා වේලාව ගැනයි උන්වහන්සේ කිව්වේ නුඹලා දැනගන්න යන්නේ නැහැ කියලා. කාලය ගැන උන්වහන්සේ එසේ කිව්වේ නැහැ. කාලය දැන ගැනීමටයි උන්වහන්සේ මේ ලකුණු ප්‍රකාශ කරනු ලැබුවේ. තව දෙයක් මම ඔබට කියන්න කැමතියි. උන්වහන්සේ අවුරුද්ද සහ මාසය ගැන කතා කළෙත් නැහැ. හලෙලූයා. ඒ කියන්නේ අපි අවුරුද්ද සහ මාසය ගැන දැනගන්න යනවා. කාලය හරියට අපි දැනගනිද්දී ඊට ලං වෙනකොට අපිට අවුරුද්ද දැනගන්නටත් ලැබෙයි. ඒ විතරක් නෙමෙයි අපි මාසයක් දැනගනි. අය උන්වහන්සේ කිව්වේ දවස හා පැය ගැන විතරයි. මගිය සතියේ ඔබට කතා කරද්දි කිව්වා උන්වහන්සේ ස්වර්ගෙන් බසින විට හඬවල් 3ක් ප්‍රකාශ වෙන්න යනවා. මම කැමති ඔබ නැවතත් පළවෙනි තෙසලෝනික 4 වෙනි පරිච්ඡේදයට ගෙනියන්න. පළවෙනි පදයට එතන කියනවා මක් නිසාද ස්වාමින් වහන්සේම මහත් ශබ්දයක්ද. මෙතන කතා කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන. එන විට උන්වහන්සේ වෙතින් නිකුත් වෙන මහත් ශබ්දයක් ගැන කතා කරනවා. ඊළඟට උත්තම දේව දූතයෙකුගේ හඬ ගැන කතා කරනවා. දෙවියන් වහන්සේගේ හොරණෑ නාදය ගැන කතා කරනවා. බයිබලයේ කියනවා මලවුන්ට උන්වහන්සේගේ හඬ ඇසෙන්ට යනවා කියලා. ඒ කියන්නේ ස්වාමින් වහන්සේ තුල සැතපුණු අය. උන්වහන්සේගේ පළමු ප්‍රකාශ වීමේදී මලවුන් අතරින් පැමිණෙන සුද්ධවන්තයන් ගැන. ඔවුන්ට හඬ ඇසෙන්ට යනවා. ඔවුන් ඒ සැතපීමෙන් නැගිටින්ට යන්නේ මේ හඬත් එක්ක. ඒ දවස් දක්වා ජීවතුන් අතර සිටින අයත් ඒ හඬ අහන්නට යනවා. ඔබ මගෙන් අහන්න එපා කොහොමද කියලා. මලවුන්ට ඒ හඬ ඇසෙනවා නම් ජීවතුන් අතර සිටින්නන්ටත් ඒ හඬ ඇසෙන්නට යනවා. ඇසිපිය හෙළන ක්ෂණයකින් මේ දේ සිදුවෙන්නට යනවා. මේ ඔසවා ගැනීම වෙතට එසවෙන්නට යනවා. හලෙලූයා. එනිසා අපි මේ දේවල් දැනගන්නට යනවා. දවස හා වේලාව තමයි රහසක්ව පවතින්නේ. අපි දකින්න පළවෙනි තෙසලෝනික 5 වෙනි පරිච්ඡේදයේ තව දුරටත් පවුල් තුමා කතා කරනවා. සොරෙක් මෙන් ඒ දවස් නුඹලා කරා පැමිණෙන්නට නුඹලා අන්ධකාරයේ සිටිනවාද කියලා. ඔව් කියන අපි දවාලේ සහ ආලෝකයේ පුත්‍රයන්. සොරෙක් මෙන් එක සිද්ධ වෙන්න යන්නේ
ඒ ඊමට සූදානම් නොවූ සෙනගට. නමුත් අපිට ඒක එලෙස සිද්ධ වෙන්න යන්නේ නැහැ. මම අද දවසේ මේ කොටස තුලින් ඔබට නිශ්චිතවම කොයි කලක මෙය සිදු වෙනවාද කියන එක ඔබට පැහැදිලි කරන්නට යනවා. කාලය ගැන දේව වචනේ අපිට ප්‍රධාන ලකුණු දෙකක් උන්වහන්සේ දීලා තිබෙනවා. එයින් එකක් අද දවසේ මම ඔබ වෙතට ගෙනෙන්න යනවා. හොඳින් සවන් දෙන්න මාත් එක්ක ඉන්න දිගටම. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. අපි බලන්න යනවා. දානියෙල්ගේ පොතේ 9 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 3 වෙනි පදයේ දක්වා පළමුව අපි කියවන්ට යනවා. ඉන්පසු තවත් එම පරිච්ඡේදයේම පද කිහිපයක් අපි බලන්ට යනවා. අපි පළමුව කියවමු දානියෙල් 9 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 3 වෙනි පදයේ දක්වා. කාලය පිළිබඳ පළමු කාරණයයි මා ඔබ වෙතට මේ ගෙනෙන්න යන්නේ. කල්දිවරුන්ගේ රාජ්‍ය කෙරෙහි රජකමට පත් කරනු ලැබුවා වූ මේදවරුන්ගේ වංශයේ අහස්වේරොස්ගේ පුත්‍ර වූ දාරියුස්ගේ පළවෙනි අවුරුද්දේදී එනම් ඔහුගේ රජකම් කිරීමේ පළවෙනි අවුරුද්දේදී යෙරුසලම පාළුව තිබීමේ සම්පූර්ණත්වයයි ස්වාමින් වහන්සේ අනාගත වක්තෘ යෙරමියා ලවා කියවූ අවුරුදු ගණන 70 අවුරුද්දක් බව දානියෙල් වන මම පොත්වලින් තේරුම් ගත්ෙමි. එවිට මම निराහාරව ගෝනි රෙදිද අලුද ඇතුව යාඥාවෙනුත් කන්නලව්වෙනුත් දෙවියන් වහන්සේ සොයන පිණිස මාගේ මුහුණ උන්වහන්සේ දෙසට හරවා. දානියෙල් මෙවන විට හිටියේ බබිලෝනි රාජ්‍යයේ. ඔහු තරුණයන් කීප දෙනෙකුත් මේ රජතුමා මේ රාජ්‍යයට ගෙනාව යම් පුහුණුවකට. මෙවන විට ඊශ්‍රායලයේ ජීවත් වුණු මුළු ඊශ්‍රායල් ජාතිය වහල්කමට ගිහින් තිබුණා. ගෝත්‍ර 10ක් වහල්කමට ගියා එකවර. ඊට පසුව යුදා සහ එෆ්‍රායිම් ඒ නමින් සිටිය ඒ යුදා ගෝත්‍රයත් වහල්කමට රැගෙන ගියා. මෙවෙද්දී යෙරුසලම පාළු වෙලා හිස් වෙලා එක විනාශ කරලා එක ගිනි තියලා එක නටබුන් බවට පත් වෙලා තිබුණා. දානියෙල් නම් මේ මිනිසයා දෙවියන් වහන්සේගේ බලවත් අනාගත වක්තෘවරයෙක්. ඔහු ගැන කතා කරද්දී අපි දකින්න බොහෝ ප්‍රේමලත් මිනිසය කියලා තමයි දෙවියන් වහන්සේගේ දූතයන් ඔහු ඇමතුවේ. ඔහු එපමණට දෙවියන් වහන්සේ සමග හොඳ සම්බන්ධතාවයක හිටියා. ඔහු නිතර දෙවියන් වහන්සේගේ වචනේ තුල අවදිව සිටියා. ඔහු යෙරමියා පොත කියවමින් මෙනෙහි කරමින් සිටින විට ඔහු තේරුම් ගත්තා යෙරුසලමේ ඒ පාළු වීමේ සම්පූර්ණත්වය අවුරුදු 70ක් බව. ඒ කියන්නේ අවුරුදු 70කින් දෙවනි වර වහල්කමට ගිය යුදා ගෝත්‍රය යෙරුසලමට හැරී එන්ට තිබෙන බව මේ අනාගත වාක්‍යය ඔහු තේරුම් ගත්තා. එනිසා අපි දකිනවා මේ පිළිබඳ දෙවියන් වහන්සේගේ ලිදරව්වක් ලබන පිණිස ඔහු निराහාරව යාඥා කරන්නට පටන් ගත්තා. අපි ඊළඟට බලන්න යනවා. එම පරිච්ඡේදයේම 23 සහ 24 බයිබල් පද. ඔහු මෙලෙස निराහාරව ඉද්දී ගාබ්‍රියෙල් නම් දෙවියන් වහන්සේගේ දූතයව දෙවියන් වහන්සේ ඔහු වෙතට එව්වා. 22 වෙනි පදේ ඉඳලා මම කැමතියි කියවන්න.
ඔහු මට උගන්වා මා සමග කතා කොට එම්බා දානියෙල් තේරුම් ගැනීමේ දක්ෂකම නුඹට දෙන්ට පිටත්වා වෙමි. නුඹේ කන්නලව්වේ පටන් ගැනීමේදී ආඥාවක් ලැබ මම නුඹට දන්වන්ට ආවෙමි. මක් නිසාද? නුඹ බොහෝ ප්‍රේමලද්දෙක්ය. ඒ නිසා කාරණය කල්පනා කොට දර්ශනය තේරුම් ගන්න. වරද තීන්දුව කරන්නටත්, පව් කෙලවර කරන්නටත්, අපරාධ උදෙසා සමගිකමක් කරන්නටත්, සදාකාල ධර්මිෂ්ඨකම පමුණුවන්නටත්, දර්ශනය සහ අනාගත වාක්‍ය මුද්‍රා කර තබන්නටත්, අති සුද්ධස්ථානය ආලේප කරන්නටත්, නුඹේ සෙනගත් නුඹේ සුද්ධ වූ නුවර ගැනත් සති 70ක් නියම කර තිබේ. මේ 24 වෙනි පදේ දෙවියන් වහන්සේ තමන්ගේ කැලෙන්ඩරය ගැන, තමන් වහන්සේගේ දින දර්ශනය ගැන මේ ලෝකය පිළිබඳව ඇති දානියෙල්ට එළිදරව්වක් දෙනවා. ඔබ දන්නවද අපේ දෙවියන් වහන්සේ ආරම්භයේ පටන් හැම දෙයක්ම හරිම පිළිවෙලට කරනු ලැබුවා. උන්වහන්සේ මවපු හැම දවසක් දෙසම ආපසු හැරිලා උන්වහන්සේ 6 වතාවක් දුටුවා. උන්වහන්සේ මැවුදේ යහපත් කියලා. උන්වහන්සේ මිනිස්යව තමන්ගේ සමානත්වයට ස්වරූපයට මැවීමෙන් අනතුරුව උන්වහන්සේගේ මුළු මැවිල්ල නැවත බලා උන්වහන්සේ ප්‍රකාශ කළා ඊතා යහපත් කියලා. උන්වහන්සේ රාත්‍රිය දවාල වෙන් කළා. හැම දෙයක් තුලම පිළිවෙල තැබුවා විතරක් නෙමේ, පටන් ගැන්මේම උන්වහන්සේ යම් කැලෙන්ඩරයකට වැඩ කරන්නට පටන් ගත්තා. උන්වහන්සේ මේ ස්ථානයේ ඒ කැලෙන්ඩරය සමග දෙවියන් වහන්සේ තබා තිබෙන නියමයන් ගැන ඒ කැලෙන්ඩරයට අනුව උන්වහන්සේ කතා කරනවා. අපි දකින 24 වෙනි පදේ උන්වහන්සේ කතා කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජා වීම සහ ඒ තුල සිදුවන දේ. ඒ මගින් උන්වහන්සේ අදාහ ගන්නන්ට පැමිණෙන ඒ සදාකාල ධර්මිෂ්ඨකම ගැන, ඒ වගේම උන්වහන්සේගේ පැමිණීමත් එක්ක පවතින ඒ පීඩා කාලය තුල සිදුවන දේවල් ගැන මෙතන කතා කරමින් උන්වහන්සේම කැලෙන්ඩරයට අනුව කියනවා ඒ දෙවනි පැමිණීම දක්වා ඒ කැලෙන්ඩරය අවුන්ට මේ වෙලාවෙ එළිදරව් කරනවා. කුමක්ද කියන්නේ? සති 70ක් උන්වහන්සේ මේ කාලය තුල නියම කරලා තිබෙනවා කියලා. මෙතන කතා කරන එක සතියක් අවුරුදු 7ක්. ඒ කියන්නේ එක දවසක් අවුරුද්දක්. සති 70ක් කියන විට අවුරුදු 7 ඒවා 70ක් ගැනයි කතා කරන්නේ. උන්වහන්සේ කියනවා මම සති 70ක් නියම කරලා තිබෙනවා මේ 24 වෙනි පදයේ කියන කාරණා සම්පූර්ණ වීමට. අපි තවත් බලනවා පහළට 25 වෙනි පදය. එබැවින් නුඹ මෙසේ දැනගෙන තේරුම් ගනින්න. එනම් යෙරුසලම නැවත පිහිටවා ගොඩනගන්ට ආඥාවක් ලැබෙන තැන් පටන් අධිපතියා වූ ආලේපලත් තැනැත්තා දක්වා සති 7ක්ද සති 62ක්ද නියම කර තිබෙන බවය. කැළඹීම් සහිත කාලවලදී උවත් වීදියක් අගලත් නැවත ගොඩනගනු ලබනවා ඇත. 26 වෙනි පදය. සති 62කට පසු ආලේපලත් තැනැත්තා සිඳ දමනු ලැබේ. කිසිවෙක්ද ඔහුට නොවන්නේය. පැමිණෙන අධිපතියාගේ සෙනග නුවර සහ සුද්ධස්ථානය විනාශ කරන්නෝය. දැන් අපි දකිනවා දානියෙල්ට උන්වහන්සේගේ ඉදිරි සැලසුම් සහ ඒ කැලෙන්ඩරය තුල අන්තර්ගත කාලය උන්වහන්සේ එළිදරව් කරනවා. උන්වහන්සේ කියනවා
ඒ 24 වෙනි පදයේ කියූ කාරණා සම්පූර්ණ වීමට සති 70ක් නියම කරලා තිබෙනවා. උන්වහන්සේ කියනවා මේ සති 70 ආරම්භ වෙන කාලය අපි කියුවා 25 වෙනි පදයේ යෙරුසලම නැවත පිහිටවා ගොඩනගන්ට ආඥාවක් ලැබෙන තැන් පටන් දෙවනි වර වහල්කමට ගිය යුදෙව් ගෝත්‍රය ඔවුන් නැවත හැරිලා එනවා. ඒ රජතුමාගේ අවසරයත් එක්ක තමන්ගේ දේශයට. ඒ එන්නේ නැවත යෙරුසලම ගොඩනගන්නට. ඒ රජතුමාගෙන් ආඥාවක් ලැබුණු තැන් පටන් එතනයි මේ සති 70 ආරම්භ වෙන්න යන්නේ. ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරනවා ගාබ්‍රියෙල් තුලින් එතෙන් පටන් සති 7ක්ද සති 62ක්ද ගිය පසු ඒ කියන්නේ සති 69ක් සම්පූර්ණ වූ පසු 26 වෙනි පදයේ කියනවා 25 වෙනි පදයේ කියනවා අධිපතියා වූ ආලේපලත් තැනැත්තා සිද දමනු ලබනවා. සති 69ක් පසු වුණාම සිදුවන මරණයක් ගැන දෙවියන් වහන්සේ මෙහිදී හොට එළිදරව් කරනවා. ඒ තැනැත්තා කවුද කියලා මේ ස්ථානයේ කියනවා. අධිපතියා වූ ආලේපලත් තැනැත්තා. මේ කා ගැනද කියන්නේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන. දෙවියන් වහන්සේගේ ආලේපය ඇතුව ලෝකයට පැමිණි පළමු පුද්ගලයා වහන්සේ. ඔබ අහන්න පුළුවන් පරිණිගුස්මේ ජනතාව උන්වහන්සේ ආලේප කළේ නැද්ද කියලා. උන්වහන්සේ ආලේප කළා. සුදාත්මයන් වහන්සේව ඔවුන් මතට එව්වා. උන්වහන්සේගේ පැවරුම කරන්ට ඔවුන් ආලේප කළා. ඔවුන් තුල රැඳිලා සිටියේ නැහැ. මෙතන ආලේපලත් තැනැත්තා කියන විට සෑම විටම උන්වහන්සේ තුල ආලේපේ පැවතුණා. උන්වහන්සේගේ නම යේසුස්. උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස් බවට පත් වුණා. ක්‍රිස්තුස් කියන්නේ ආලේපය. යේසුස් ක්‍රිස්තුස් කියන විට ආලේපලත් තැනැත්තා බවට උන්වහන්සේ පත් වෙනවා. මේ කතා කරන්නේ ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන. සති 69 සම්පූර්ණ වෙද්දී මේ ආලේපලත් තැනැත්තාව සිඳ දමනු ලබන. එතකොට තව එක සතියක් ඉතිරි වී තිබෙනවා. අවුරුදු 7ක්. මේ අවුරුදු 7 ගැන කතා කරමින් බයිබලයේ දෙන එළිදරව්වත් එක්ක මේ අවුරුදු 7 පවතින්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පළමු ප්‍රකාශ වීම සහ දෙවනි ප්‍රකාශ වීම අතරයි. මම ගියවර ඔබට උගන්වන ලද කොටසේ මේ ගැන පැහැදිලි කළා. යේසුස් වහන්සේගේ දෙවනි පැමිණීම අධීරයන් දෙකකින් නැත්නම් ප්‍රකාශ වීම දෙකකින් සමන්විතයි. උන්වහන්සේ පළමුව මධ්‍යාකාශයට එනවා. එන විට සභාව ඔස්වා ගන්නවා. මලවුන් අතරින් සහ ජීවතුන් අතරින්. එතන ඉඳලා අවුරුදු 7ක කාලයක් තියෙනවා. එක ස්වර්ගෙහි බැටළු පැටවානන්ගේ සර්ණ මංගල්‍යය ලෙස බයිබලයේ නම් කරලා තිබෙනවා. ඒ වගේම පොළොවේ විරුද්ධ ක්‍රිස්තුස්ගේ රාජ්‍ය කාලයේ පවතිනවා. දෙවියන් වහන්සේගේ විනිශ්චයන් 21ක් පොළොව සමග ගනුදෙනු කරන කාලයක් බවට මේ අවුරුදු 7පත් වෙනවා. මේ අවුරුදු 7 අවසානයේ ඔසවාගත් සෙනගත් සමග ඊශ්‍රායෙල් වරු උදෙසා උන්වහන්සේ
ඊශ්‍රායලයේ තිබෙන ඒ යෙරුසලමේ ඔලිව් කන්ද මතට අවුරුදු 1000ක් රජකම් කරන පිණිස උන්වහන්සේ පැමිණෙනවා. අන්තිම සතිය 70 වෙනි සතිය කියන්නේ මෙම සතියටයි. ඔබ දන්නවා සති 69ත් 70ත් අතර ලොකු ගැප් එකක් තියෙනවා. මේ සති 69 අවසානයේ අවසන් සතිය වන 70 වන සතිය දෙවියන් වහන්සේ ගොඩාක් ඉස්සරහට ගෙනිහින් තිබෙනවා. දෙවියන් වහන්සේගේ කැලෙන්ඩරය තුල මේ දේ අන්තර්ගතව තිබුණා. නමුත් ඒක ඊශ්‍රායල් ජනතාවට එළිදරව් වුණේ නැහැ. ඔබ බැලුවොත් පළවෙනි පේත්‍රස් පළවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ ඉඳලා 12 වෙනි පදේ දක්වා පේදුරුතුමා යම් දෙයක් පැහැදිලි කරනවා. ඔහු එහිදී කියනවා මේ කාලය ගැන සති 69ත් 70ත් අතර පවතින මේ කාලය ගැන පරණ ගිවිසුමේ අනාගත වක්තුවරු අනාගත වාක්‍ය කිව්වා. නමුත් ඔවුන්ට එළිදරව් වුණේ නෑ මේ කුමන කාලයක් ගැන කියනවද කියලා. ඒ වගේම දේව දූතයෝ ආශාවෙන් බලා සිටියා කියනවා මේ කාලය දැක ගන්න. ඒ කියන්නේ මේ කාලය මේ කැලෙන්ඩරයට අන්තර්ගතයි. නමුත් උන්වහන්සේ ඒක ඔවුන්ට එළිදරව්වක් බවට පත් කළේ නැහැ. ඒක ඊශ්‍රායල් වරුන්ට සැඟවුවා. මම කියන්නම් හේතුව මොකක්ද කියලා ඔබට පසුව. දැන් අපි දකිනවා මේ සති 69 සහ අන්තිම සතිය අතර යම් කාලයක් තිබෙනවා. අපි දෙවියන් වහන්සේගේ වචනයෙන් බලන්ට යනවා. මේ කාලය කොපමණද මොකක්ද මේ කාලය කියන එක අපි දැනගන්න යනවා. ඒ දේ අවබෝධ කර ගැනීම යේසුස් වහන්සේගේ පැමිණීම සිදුවන කාලය ඔබට එළිදරව් කරනවා. මේ කාලය අවුරුදු කොපමණද? ඒක ආරම්භ වුණේ ආලේපලත් තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණයෙන්. ඒක අවසන් වෙන්නේ කොතනින්ද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමෙන්. මේ කාලය කොපමණද? අපි ඒක දේව වචනේ බලන්ට යනවා. දෙවියන් වහන්සේගේ වචනේ නිශ්චිතවම මේ කාලය කොපමණද කියලා එළිදරව් කරලා තිබෙනවා. අපි කියවන්ට යනවා. හොසෙය පොතේ 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි දෙවනි පද. හොසෙය 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සහ දෙවනි පදය. වරෙල්ලා අපි ස්වාමින් වහන්සේ වෙතට හැරී යමු. මක් නිසාද? ඉරා දැමුවේ උන්වහන්සේය. උන්වහන්සේ අප ස්ව කරනවා ඇත. පහර දෙන උන්වහන්සේ අපේ තුවාල බඳිනවා ඇත. දෙදවසකට පසු උන්වහන්සේ අප ජීවත් කර අප උන්වහන්සේ ඉදිරියේ ජීවත් වන පිණිස තුන්වෙනිදා අප නැගිටවනවා ඇත. හොසෙය කියන්නේ පරණ ගිවිසුමේ සිටි අනාගත වක්තිවරයෙක්. මේ කාලේ වන විට මම ඔබට පෙර කිව්වා වගේ ඊශ්‍රායල් ගෝත්‍ර 10ක් යුදා ගෝත්‍ර 2ක් මේ කණ්ඩායම් දෙකම වහල්කමේ සිටියා. හොසෙය මේ වෙලාවේ මේ කතා කරන්නේ අනාගත වාක්‍යයක්. කෙනෙක් කියන්න පුළුවන් මේ අනාගත වාක්‍ය වුන් එවකට සිටි තත්වය ගැන කතා කළා කියලා. එවකට සිටි තත්වය තුල වුන් කල යුතු දේ ගැන කතා කළා කියලා. මම කියනවා වෙන්න පුළුවන්.
සමහර අනාගත වාක්‍යයන් තිබෙනවා. එක කාලෙන් කාලයට බලපෑම් කරන අනාගත වාක්‍යයන් ලෙස. නමුත් මෙතන පැහැදිලිවම හොසෙයා කතා කරන්නේ ඉස්රායෙල් වරුන්ට ඒ වගේම උන්වහන්සේ දානියෙල්ට එළිදරව් කළ සති 70 අවසාන සතියත් සමග සිදුවෙන්ට යන දෙයක් පිළිබඳව. ඔහු කියනවා පහර දුන්නේ උන්වහන්සේ. උන්වහන්සේම අපිව සුව කරනවා ඇත. ඉරා දැමුවේ උන්වහන්සේ. උන්වහන්සේම අපේ තුවාල බඳිනවා. අපි උන්වහන්සේ වෙතට හැරී යමු. ඔහු කියනවා දෙවෙනි පදේ වැදගත් දෙයක්. දෙදවසකට පසුව උන්වහන්සේ අප ජීවත් කර අප උන්වහන්සේ ඉදිරියේ ජීවත් වන පිණිස තුන්වෙනිදා අපව නැගිටවනවා ඇත. මෙතන වැදගත් දෙයක් හොසෙයා කතා කරනවා. ඔහු කියනවා ස්වාමීන් වහන්සේ අපිව අතහැර දැමුවේ දවස් 2කට. අපිට පහර දුන්නේ දවස් 2කට. පළවෙනි පදයට එක්ක සම්බන්ධ කරනවා නම් ඔහු කියන්නේ ඒකයි අපිව ඉරා දැමුවේ දවස් 2කට. අපිව ඉරා දමපු උන්වහන්සේ අපිව සුව කරන්ට යනවා. අපිට පහර දුන්න උන්වහන්සේ අපේ තුවාල බඳින්නට යනවා. එනිසා අපි හැරී යමු. මේ කාලය දවස් 2යි පවතින්නේ. තුන්වෙනි දවසේ අපිව ජීවත් කරලා අපිව නැගිටවනවා උන්වහන්සේ සමග සිටින්නට. හොසෙයා මේ කතා කළේ අනාගතයේ සිද්ධ වෙන්න යන අනාගත වාක්‍යයක් ගැන. මම තවත් බයිබල් පද කීපයකට ඔබව ගෙනියන්න කැමති. එසකියල් පොතේ 37 වෙනි පරිච්ඡේදයට. හලෙලූයා. එසකියල් 37 වෙනි පරිච්ඡේදය. එහි අපි දකිනවා පළවෙනි පදේ ඉඳලා 11 වෙනි පදේ දක්වා බලද්දී දුරානම් සම භූමියේ තිබුණු ඇටකටු වෙතට එසකියල්ව ගෙනියනවා. මේක ඔහු දර්ශනයකින් දුටු දෙයක්, දෙවනෝසේ පෙන්눔 කළ දෙයක්. ඔහු දැක්ක ඒ භූමියේ හැම තැනම වියලි ඇටකටු, මිනිසුන්ගේ ඇටකටු තිබෙනවා. දෙවනෝසේ කියන ඔහුට ඒකට අනාගත වාක්‍ය කියන්නේ. ඔහු අනාගත වාක්‍ය කියන විට ඒ ඇටකටු ස්වකීය ඇටවලට ලන් වී නහර ඇවිත් මාංශය හටගෙන ඔවුන් ජීවමාන මිනිසුන් ප්‍රාණ බවට පත්ව විශාල හමුදාවක්ව නැගිටින ආකාරය අපි දකිනවා. එසකියල් විග්‍රහ කරනවා. ඔබ දන්නවද මේ කතා කරන්නේ මේ දින දෙක තුල ඊශ්‍රායෙල් ජනතාව සිටිය තත්ත්වය ගැනයි. මේ දින දෙක තුල උන්ට පත්වෙන ස්වභාවය ගැනයි මේ කතා කරන්නේ. තුන්වෙනි දවසට ජීවත් කරන පිණිස ඔවුන්ගේ ජීවිතයේ සිදුවන දේ ගැනයි මේ කතා කරන්නේ. මම ඒක ඔබට තවත් පැහැදිලි කරන්නම්. මේ පරිච්ඡේදයේ අපි කියවන්ට යනවා සමහර පද 13 වෙනි පදේ අපි කියවන්ට යන 13 සහ 14. එම්බා සෙනගනි මා විසින් නුඹලාගේ සොහොන් විවර කොට නුඹලාගේ සොහොන් වලින් නුඹලා නැගිට්ටුවාම මා ස්වාමින් වහන්සේ බව නුඹලා දැනගන්නවා ඇත. නුඹලා ජීවත් වන ලෙස මා විසින් නුඹලා තුල මාගේ ආත්මය තබා නුඹලාගේ රටෙහි නුඹලා පිහිටවන්නෙමි. මෙසේ ස්වාමින් වහන්සේ වන මා ඒක කියා ඉෂ්ට කළ බව නුඹලා දැනගන්න වූයයි ස්වාමින් වහන්සේ කියනසේක. මේ ඊශ්‍රායෙල් සෙනග ගැනයි කතා කරන්නේ. මම නැවත ඔබ 23 සහ 24 බයිබල් පදවලට ගෙනියනවා. ඔහු තමුන්ගේ දේව රූප වලින්වත් තමුන්ගේ අසික්කිතකම් වලින්වත් තමුන්ගේ සියලුම වරද වලින්වත් තමුන් කිලුටු කර නොගන්නෝය. ඔවුන් පවිත්‍ර කළා වූ තමුන්ගේ සියලුම
වාසස්ථාන වලින් මම ඔවුන් ගලවා ඔවුන් පිරිසිදු කරන්නෙමි. මෙසේ ඔව්හු මාගේ සෙනග වන්නෝය. මමද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. මාගේ සේවකයා වූ දාවිත් ඔවුන් කෙරේ රජ වන්නේය. ඔවුන් සියල්ලන්ටම එකෙන්ඩේරෙක් වන්නේය. ඔහු මාගේ විනිශ්චයන් ලෙස හැසිර මාගේ පනත් පවත්වා ඒවා කරන්නෝය. කාවද නැගිට්ටවන්ට යන්නේ? දාවිත්ව. අපි දන්නවා මේ වන විට දාවිත් මරණයට පත්ව ඒ ශරීරයෙන් වෙන්ම අවුරුදු ගණනාවක් වෙනවා. උන්වහන්සේ කියන ඔවුන්ට එඬේරෙක් කොට දාවිත්ව නැගිට්ටවලා ඔවුන් මට එක සෙනගක් වෙන්න යනවා, මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වෙන්න යනවා. ඔබ දන්නවද මේ කතා කරන්නේ ඔවුන්ව නැගිට්ටවන්ට යන තුන්වෙනි දවස ගැන. මෙතන දාවිත් කියලා කතා කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන. උන්වහන්සේ එන්නේ හිඳගන්ට යන්නේ දාවිත්ගේ සිංහාසනයේ මත. පරමගුස්මේ යේසුස් වහන්සේ පිළිබඳව කතා කරන විට ඒ වංශයෙන් උන්වහන්සේ එන බවත්, උන්වහන්සේ දාවිත්ගේ සිංහාසනයේ වාඩි වන බවත්, උන්වහන්සේ රාජ්‍යයක් පිහිටවා රජකම් කරන්නට යන බවත් පරමගුස්මේ ජනතාවට අනාගත වාක්‍යය තිබුණා. මේ නිසා උන් බලාගෙන හිටියේ ඒ පැමිණෙන මෙසායා ඒ බඳු කෙනෙක් හැටියට. ඒ වන විට උන් රෝම අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතයක හිටියා. උන්වහන්සේ ඇවිත් ඔවුන්ව මුදවගෙන නැවත රාජ්‍යය පිහිටවයි කියන එකයි උන් බලාගෙන සිටියේ. එයා පළවෙනි පරිච්ඡේදය ඔබ කියවද්දී උන්වහන්සේ ඔසවාගන්ට යන විට ගෝලයොත් මෙම ප්‍රශ්නය අහනවා. යේසුස් වහන්සේගේ පැමිණීමෙන්, පළමු පැමිණීමෙන් ඒ දේ උන් අත්දැක්කේ නැහැ. උන් බලාපොරොත්තුනේ රජෙක්. එනිසා උන් යේසුස් වහන්සේව මෙසායා ලෙස පිළිගත්තේ නැහැ. නැවත උන්වහන්සේ රජෙක්ව ලෝකය පාලනය කරන්නට එන්නේ ඒ උන්වහන්සේගේ පැමිණීමේ දෙවනි ප්‍රකාශ වීම තුලයි. ඒ අන්තිම සතිය අවසානයේ උන්වහන්සේ යෙරුසලමේ තියෙන ඔලිව් කන්දට පැමිණෙන්නේ ඒ උදෙසයි. නමුත් ඔවුන් පළමු පැමිණීමේ, කියන්නේ මිනිසෙක් ලෙස මේ ලෝකෙට පැමිණීමෙන් ඒ සිදුවුණු දේ ඔවුන් පිළිගත්තේ නැහැ. ඔවුන් ප්‍රතික්ෂේප කළා. දැන් අපි බලන්න යන්නේ මේ දින දෙකේ කාලය කොපමණද කියලා. දැන් මම ඔබට මේ බයිබල් පදවලින් පෙන්වුවේ මේ දින දෙක තුල ඊශ්‍රායෙල් වරුන්ට වන ඉරණම ඔවුන් පත්වන తত্ত্বය. ඔවුන් නැගිටින්ට යන්නේ තුන්වෙනි දිනේටයි. ඊට ප්‍රථමයෙන් මම ඔබට යමක් කියන්න කැමතියි. මේක ඉතා වැදගත් පොයින්ට් එකක්. මේ සති 69ත් 70ත් අතර පවතින මේ දීර්ඝ කාලය ඒක අපි බලන්න යනවා නිශ්චිතවම අවුරුදු කීයද කියලා. ඊට කලින් යමක් මම ඔබට කියන්න කැමතියි. මේ කාලය කුමක්ද? සති 69ත් 70ත් අතර පවතින මේ කාලය කුමක්ද? ඒක ඔබ ප්‍රථමයෙන් දැනගන්න අවශ්‍යයි. මම කැමති ඔබට මේක පැහැදිලි කරන්න. අපි පෙරළමු උපත්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයට. අපි දකිනවා මෙතන දෙවියන් වහන්සේ ආබ්‍රහම්ව තෝරගෙන ඔහුට කැඳවීමක් දෙනවා. ඒ කැඳවීම සම්පූර්ණ කිරීමත් එක්ක ඔහු සමග දෙවියන් වහන්සේ කරන්ට යන වැඩය ගැන උන්වහන්සේ පොරොන්දු 7ක් ඔහුට දෙනවා. ඒකේ 7 වෙනි පොරොන්දුව තමයි ඔහුට කියනවා පොළවේ සියලු පවුල් නුඹ කර්ණ කොටගෙන ආශිර්වාද ලබන්නෝයයි කීසේක. ඔහුට දෙන අවසාන පොරොන්දුව මෙයයි. පොළවේ හැම පවුලක්ම, ඒ කියන්නේ හැම ජාතියක්ම
නුඹ කරන කොටගෙන ආශිර්වාද ලබන්නට යනවා. අපි දන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයට පත්වන තුරු මේ ආශිර්වාදය අයිති වෙලා තිබුණේ ඊශ්‍රායෙල් වරුන්ට විතරයි. වෙන කිසිම ජාතියකට මේ ආශිර්වාදය අයිති වෙලා තිබුණේ නැහැ. දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා ආබ්‍රහම්ට දුන්නේ 7 වෙනි පොරොන්දුවත් සමග මේ ජාතියට අයිති වෙලා තිබුණු ආශිර්වාදය අනිත් සියලු ජාතීන් වෙතට ගෙනියන්න. ඔබ දන්නවද? උන්වහන්සේ අන්‍ය ජාතීන් වෙතට මේ ආශිර්වාදය ගෙනියන්න පටන් ගත්තේ මෙම යුගය තුලයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණයත් සමග ආලේපලත් තැනත්තා සිඳ දැමීමත් සමග 69 වෙනි සතිය අවසානයත් සමග 70 වෙනි සතිය ආරම්භයට ප්‍රථමයෙන් උන්වහන්සේ දේ කරන්ට පටන් ගත්තා. මම ඔබව තවත් කාරණයකට ගෙනියන්නම්. අපි කියවමු සුදු ලූක් 21 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදය. සුදු ලූක් 21 24. ඔහු කඩු මුහතින් වැටෙන්නෝය, සියලු ජාතීන් අතරට වහලුන් මෙන් ගෙන යනු ලබන්නෝය. අන්‍ය ජාතීන්ගේ කාලවල් සම්පූර්ණ වන තෙක් යෙරුසලම අන්‍ය ජාතීන් විසින් මඩිනු ලබන්නෝය. එතන කියන අන්‍ය ජාතීන්ගේ කාලවල් සම්පූර්ණ වන තෙක්. අන්‍ය ජාතීන්ගේ කාලවල් කියා උන්වහන්සේ මෙහි කතා කරන්නේ මේ 69 වෙනි සතියත් 70 වෙනි සතියත් අතර පවතින කාලයයි. මම ඔබ තවත් ස්ථානයකට ගෙනියන්න කැමති. සුදෝ මතේතුමාගේ සුවිශේෂයේ 23 වෙනි පරිච්ඡේදයේ 39 වෙනි පදය. අපි දන්නවා මේ පදයට එන පසුබිම ගැන කතා කළොත් යේසුස් වහන්සේ මරණයට පත්වෙන්න හිටපු අන්තිම සතියේ දින කිහිපයකට කලින්, සමහර විට දිනකට දෙකකට විතර කලින් උන්වහන්සේ නැවතත් යෙරුසලම් දේව මන්දිරයට යනවා. ගිහින් උන්වහන්සේයින් පිටතට ඇවිල්ලා යෙරුසලම ගැන දුකින් උන්වහන්සේ යෙරුසලමට වෙන්න යන දේ ගැන අනාගත වාක්‍ය කියනවා. ඔබට බලන්න පුළුවන් මේ පරිච්ඡේදයේ දෙස ඔබේ අවධානය යොමු කරද්දී මුත අවශ්‍ය තැනට මම ඔබව ගෙනියනවා. 39 වෙනි පදයේ උන්වහන්සේ අනාගත වාක්‍යයක් කියනවා. මක්නිසාද නුඹලාට කියමි, ස්වාමින් වහන්සේගේ නාමයෙන් එන තැනැත්තා ආශිර්වාද ලද්දෙක් යයි නුඹලා කියන තෙක් මෙතෙන් පටන් නුඹලා මා දකින්නේ නැතයි කීසේක. ඔවුන් යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කළා. තමන්ගේ මෙසායව ප්‍රතික්ෂේප කළා. ඔවුන් කැමති වුණේ උන්වහන්සේව මෙසාය ලෙස පිළිගන්න. එනිසා උන්වහන්සේ ඔවුන් වෙතට හැරිලා අනාගත වාක්‍යයක් කියනවා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් එන තැනැත්තා ආශිර්වාද ලද්දෙක් යයි නුඹලා නැවත කියන තුරු ඒක සිද්ධ වෙන්න යන්නේ නැහැ. මේ ස්ථානයෙන් තමයි ඒ අන්‍ය ජාතීන් වෙතට උන්වහන්සේ දොරගුළු විවර කළේ. මේ ස්ථානයේ කියන දේ ඔබට මෙහිම කියනවා නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මනුස්සෙහි නැත්නම් දෙවියන් වහන්සේගේ මනුස්සෙහි ඊශ්‍රායෙල් සෙනග මරණයට පත් වුණා මේ ස්ථානයේ. එසේකෙල් 37 වෙනි පරිච්ඡේදයේ අපි දකින්නේ මේ කාල පරිච්ඡේදය තුල ඊශ්‍රායෙල් වරුන්ට අත්වෙච්ච ස්වභාවයයි. ඔවුන් මරණයට පත් වුණා. එසේකෙල් දැක්කේ වියලි ඇටකටු. උන්වහන්සේ හොසෙයා කිව්ව අනාගත වාක්‍ය ලෙස දින දෙකක් මේ ස්වභාවය තුල උන්ව තබනවා. මේ බයිබල් පදත් ඔබට වැදගත් වේවි. රෝම 11 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදය, 12 වෙනි පදය, ඒ වගේම 15 සහ 25 කියන මේ බයිබල් පද මම කැමතියි ඔබට එහි මොනවද කියන්නේ කියන එකත් පැහැදිලි කරන්න. රෝම 11:11
එසේ වීනම් ඔවුන් පැකුළුනේ වැටෙන පිණිසදයි අසමි. එසේ නොවේවා. එහෙත් ඔවුන් ජ්වලිත කරන පිණිස ඔවුන්ගේ වැටීම කරුණ කොටගෙන අන්‍ය ජාතින්ට ගැලවීම පැමිණ තිබේ. අපි දකිනවා මෙහි ඊශ්‍රායෙල් වරුන්ට දැඩි භාවයක් පැමිණ තිබෙනවා. මෙතන කියන ඔවුන්ගේ වැටීම කරුණ කොටගෙන කුමක්ද සිදු වුනේ? අන්‍ය ජාතීන් වෙතට ගැලවීම ආවා. මම කැමති තවත් පදයකට බෝගෙනියන්ට ඒ පරිච්ඡේදයේම 12 වෙනි පදය. ඉඳින් ඔවුන්ගේ වැටීම ලෝකයට සම්පතද ඔවුන්ගේ අලාභය අන්‍ය ජාතීන්ට සම්පතද වේ නම් ඔවුන්ගේ සම්පූර්ණත්වයේ ඊට වඩා කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද? මේ කතා කරන්නේ ඔවුන්ව නැගිටවන 3 වෙනි දවස ගැනයි. ඒ වගේම මම කැමති 15 වෙනි පදයටත් බෝගෙනියන්න. මක්නිසාද ඔවුන් අතහැර දැමීම ලෝකයා සමගි කිරීම නම් ඔවුන් පිළිගැනීම මලවුන් කෙරෙන් ජීවනය මිස වෙන කුමක්ද? 25 වෙනි පදයත්. මක්නිසාද සහෝදරයනි නුබලාම ඥානවන්තෝයයි නොසිතන පිණිස මේ අභිරහස නුබලා නොදැන සිටිනවාට නොකමැත්තේනි. එනම් අන්‍ය ජාතීන්ගේ සම්පූර්ණත්වය පැමිණෙන තුරු ඊශ්‍රායෙල් වරුන්ට තරමක් දුරට දැඩිකමක් පැමිණ තිබෙන බවය. හාලෙලූයා. ඊශ්‍රායෙල් වරුන්ට දැඩිකමක් ආවා මෙසායව ප්‍රතික්ෂේප කරන්නට. එකෙන් සිදු වුණේ උන්වහන්සේ අන්‍ය ජාතීන් වෙතට ආවා. නුඹ කර්ණ කොටගෙන පොළවේ සියලු පවුල් ආශිර්වාද කරමි ආබ්‍රහම්ට දුන් පොරොන්දුව එතනින් පටන් ගත්තා. හලෙලූයා. මේ දැඩිකම ඔවුන්ට ආවේ අන්‍ය ජාතීන්ගේ සම්පූර්ණත්වයේ පිණිසයි. අන්‍ය ජාතීන්ට ඒ සම්පූර්ණත්වයේ සඳහා උන්වහන්සේ දුන්නු කාලය දවස් 2යි. තුන්වෙනි දවස නැවත ඊශ්‍රායෙල් වරු උදෙසා පවතින බව අපි පැහැදිලිව හොසේයා පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදේ අපි දැක්කා. මේ දින දෙක කියන්නේ කොපමණ කාලයක්ද? මම ඒක ඔබට පැහැදිලි කරන්නට යනවා. අපි බලන්ට යනවා දෙවියන් වහන්සේගේ වචනේ නැවතත්. සුදෝ පේදුරුතුමා විසින් ලියූ දෙවනි යවුම් පත්‍රයේ 3 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය. මේ පරිච්ඡේදයේ පසුබිම සන්දර්භය ගැන කතා කරනවා නම් පේදුරුතුමා කතා කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවනි පැමිණීම පිළිබඳවයි. ඔව් දෙවනි පැමිණීම ගැන කතා කරමින් එන අතර තමයි මේ දේ කියන්නේ. මොකද්ද කියන්නේ? නමුත් ප්‍රේමවන්තයනි ස්වාමින් වහන්සේට එක දවසක් අවුරුදු 1000ක් මෙන්ය. අවුරුදු 1000ක් එක දවසක් මෙන්න යන මේ කාරණය මතක නැති නොකරලා. මේ දෙවියන් වහන්සේගේ කැලෙන්ඩරේ උන්වහන්සේ ගණන් බලන ක්‍රමයයි. පේදුරුතුමා මේ කාරණේ නිශ්චිතව කියනවා. උන්වහන්සේගේ පැමිණීම අතරට ඔහු මේ කාරණය අන්තර්ගත කරන්නට හේතුවක් තිබෙනවා. මොකද්ද මෙහි කියන්නේ? අවුරුදු 1000ක් ස්වාමින් වහන්සේට එක දවසක් වගේ. උන්වහන්සේට එක දවසක් අවුරුදු 1000ක් වගේ. ඔහු දෙපැත්තට මේක පෙන්නනවා. අවුරුදු 1000ක් උන්වහන්සේට එක දවසක් වගේ. ඔබට තවත් කාරණයක් මේක පැහැදිලි කරන්න ගන්න. අපි දන්න උප්පත්ති දෙවනි පරිච්ඡේදයේ 18 19 17 18 19 පදවල දෙවියන් වහන්සේ තමන්ගේ සමානත්වයට ස්වරූපයට මැවූ ආදම්ව ඒ දම් මුයනේ පදිංචි කරලා ඔහුට කියනවා එක දෙයක් ඔහුට තහනම් කරනවා. උයන මැද තිබෙන යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් නොකන්නට. උන්වහන්සේ කිව්වා මේ දවසෙන් මේ ගහෙන් කෑ දවසේ නුඹ ඒකාන්තයෙන්ම නසින්ට යනවා. මේ ගහෙන් කෑ දවසේ නුඹ ඒකාන්තයෙන්ම නසින්ට යනවා. අපි දකිනවා කාරණේ කෙටි කරනවා නම්
ඔවුන් මේ ගහෙන් ගෙඩිගෙන කෑවා. ඒ ගෙඩිගෙන කාපු දවසේම මරණයන් දෙකක් ඔවුන් වෙතට පැමිණියා. එකක් තමයි ආත්මික මරණය. ආත්මික මරණය කියන්නේ දෙවියන් වහන්සේගෙන් වෙන්වීම. ජීවනයේ විසන්ධි වීම. ඒක ඒ වෙලාවෙම ඔවුන්ගේ ජීවිත මත ක්‍රියාත්මක වුණා. ඒ වගේම ශාරීරික මරණයත් ඔහුගේ ජීවිතයේ ඒ දවසේම පැමිණියා. දැන් මෙහෙම කියද්දී මම දන්නවා ඔබට ප්‍රශ්නයක් ඇති වෙනවා. හේතුව ආදම් අවුරුදු 930ක් ජීවත් වුණු බව දේව වචනේ කියනවා. අපේ ගණන් බැලීමේ ක්‍රමයට. නමුත් ඔබ දන්නවද? දෙවියන් වහන්සේගේ කැලෙන්ඩරයට අනුව ඔහු ශාරීරිකවත් එක දවසක්වත් ජීවත් වුණේ නැහැ. අවුරුදු 1000ක් කියන්නේ දෙවියන් වහන්සේට එක දවසක්. ආදම් ජීවත් වුණේ අවුරුදු 930යි. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ක්‍රමයට එක දවසක්වත් ඔහු ජීවත් වුණේ නැහැ. ඔබට මේ කාරණේ මම පෙන්වුවේ අවුරුදු 1000ක් කියන්නේ දෙවියන් වහන්සේට එක දවසක් කියන මේ සත්‍යතාවය ඔප්පු කරන්නට නිදසුනක් ලෙස. පෙදුරුතුමා නිශ්චිතව කිව්වා අවුරුදු 1000ක් ස්වාමින් වහන්සේට එක දවසක්. දැන් බලන්න හොසයා කිව්වා දවස් දෙකකට තමයි උන්වහන්සේ අපිව ඉරා දමන්නේ, අපිට පහර දෙන්නේ. උන්වහන්සේ අපි වෙතින් යන්නේ දින දෙකකට. තුන්වෙනි දවසේ අපිව නැගිට්ටවනවා. මේ දින දෙක කියන්නේ දෙවියන් වහන්සේගේ ක්‍රමයට අවුරුදු 2000ක්. හල්ලෙලූයා. අන්‍ය ජාතින් වෙතට උන්වහන්සේ ආවේ. ඊශ්‍රායෙල් වරුන්ට දැඩිකමක් පැමිණුනේ මේ අවුරුදු 2008යි. අන්‍ය ජාතින්ගේ කාලවල් කියලා බයිබලයේ කතා කරන්නේ මේ අවුරුදු 2000 ගැනයි. සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය, මේ අවුරුදු 2000 ආරම්භ වුණේ ආලේපලත් තැනැත්තා සිඳ දමනු ලැබූ තැන් පටන්. එතනින් තමයි මේ අවුරුදු 2000 ආරම්භ වුණේ. මේ අවුරුදු 2000 අවසන් වෙන්න යන්නේ යේසුස් වහන්සේගේ පැමිණීමේ දෙවනි ප්‍රකාශ වීම සිදුවන විටයි. ඒ පැමිණීමේ දෙවනි ප්‍රකාශ වීම ඔසවාගත්තු සෙනගත් සමග අවුරුදු 1000ක් රජකම් කරන්නට යෙරුසලමේ ඔලිව් කන්ද මතට පාතබීමත් එක්ක ඔබ දන්නවද අන්‍ය ජාතීන්ට ලැබුණු මේ කාලය අවසන් වෙනවා. ඒ කාලය දෙවියන් වහන්සේගේ ක්‍රමයට දින දෙකයි. අපේ ගණන් බැලීම මත ඒක අවුරුදු 2000යි. මම ඔබට කතා කරන්නේ උන්වහන්සේගේ පැමිණීමේ කාලය ගැනයි. දැන් මාත් එක්ක ඔබේ අවධානය තියාගන්න. ඒක ආරම්භ වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ මරණයෙන් නම් උන්වහන්සේ මැරුණේ මොන අවුරුද්දද කියන්ට උන්වහන්සේගේ උපතට අපි යන්න ඕනේ. උන්වහන්සේගේ උපත ගැන කතා කරද්දී මත කීපයක් තිබෙනවා. හේතු උන්වහන්සේ ඉපදුණු දවස මුළු ලෝකයටම රහසක්ව තිබෙන නිසා. ඒක මුළු ලෝකයාම නොදැන සිටින නිසා. නමුත් අවුරුද්ද ගැන යම් මත තිබෙනවා. ඇතමෙක් කියනවා ක්‍රිස්තු වර්ෂයකේ උන්වහන්සේ උපත ලැබුවා කියලා. තවත් යමෙක් කියනවා ක්‍රිස්තු පූර්ව 5 ඒ කියන්නේ ඊට අවුරුදු 5කට උඩදී උන්වහන්සේ උපත ලැබුවා කියලා. දෙනන්සේගේ මිනිස්යා පාස්ටර් ක්‍රිස් කිව්වා ක්‍රිස්තු වර්ෂ 2 ක්‍රිස්තු පූර්ව 2 උන්වහන්සේ උපත ලැබුවා කියලා. දැන් අපි නිකන් හිතමු උන්වහන්සේ ඉපදුනේ ක්‍රිස්තු වර්ෂයකේ නම් උන්වහන්සේ මරණයටපත් උනේ ක්‍රිස්තු වර්ෂ 33.
එතකොට ආලේපලත් තැනැත්තා සිඳ දමුණු ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 33 නම් සති 69 අවසන් වෙන්නේ එතනින්. එතකොට තව එක සතියයි තියෙන්නේ. ඒ සතිය තමයි යේසුස් වහන්සේගේ පැමිණීමේ පළමු ප්‍රකාශ වීම සහ දෙවැනි ප්‍රකාශ වීම අතර පවතින ඒ අවුරුදු 7. එතකොට උන්වහන්සේගේ මරණයෙන් ආරම්භ වන මේ කාලය අවුරුදු 2000 නම් ක්‍රිස්තු වර්ෂ 33 ඉඳලා අපි 2000ක් එකතු කළොත් 2033 මේ අවුරුදු 2000 අවසන් වෙනවා. ක්‍රිස්තු වර්ෂ 1 ඉපදුනා නම් මම ඔබට මේ පෙන්වුවේ. පාස්ටර් ක්‍රිස් කිව්වා නිශ්චිතවම ක්‍රිස්තු පූර්ව 2 උන්වහන්සේ ඉපදුනේ කියලා. එහෙමනම් 2031 වන විට මේ අවුරුදු 2000 අවසන්. මේ අවුරුදු 2000 ඇතුළත තමයි මේ අවුරුදු 7 පවතින්නේ. අවසාන අවුරුදු 7ත් එක්ක තමයි 2000 අවසන් වෙන්නේ. එතකොට 2031 නම් ඒ අවුරුදු 2000 අවසන් වෙන්නේ. එයින් 7ක් පස්සට ගත්තොත් සභාව ඔසවා ගැනීමට උන්වහන්සේගේ දෙවනි පැමිණීමේ පළමු ප්‍රකාශ වීම ඔබ බලන්න සිදු වෙන්නේ කවදාද කියලා. 31න් 7ක් පහලට ගත්තොත් ඒක 2024 වෙන්ට කලින් 2025ට කලින් මේ දේ සිදු විය යුතුව තිබෙනවා. සෙනෙවන්ත සහෝදරයා සහෝදරී, මේ දේ ඔබ අහපුවාම මම දන්නවා ඔබ පුදුමයටපත් වෙනවා කියලා. නමුත් මේක තමයි සත්‍ය. උන්වහන්සේ දවස හා වේලාව ගැන විතරයි අපි නොදන්න බව ප්‍රකාශ කළේ. කාලය දැනගන්න පිණිස තමයි මේ ලකුණු ප්‍රකාශ කළේ. මම ඔබට කිව්වා පටන් ගැනීම ප්‍රධාන ලකුණු දෙකක් මම මේ කාලය ඔබට අවබෝධ කරන පිණිස කතා කරන්නට යනවා කියලා. ඉන්න එකක් තමයි අද දවසේ මම ඔබට මේ කිව්වේ. එතෙන් ඔබ දැන් පැහැදිලිව දන්නවා ඒ කාලය කුමක්ද කියලා. සමහරු මෙසේ කතා කරනකොට ඒකට කැමති නෑ. මේ වන විටත් මේ කාරණාවලට විරුද්ධව කතා කරන දෙවියන් වහන්සේගේම සෙනගින් වුන් කැමති නෑ. යස්වන් සික්මනට එන්ට යනවා කියද්දී. වුන් කියනවා තවත් කල්යන්ට යනවා. යේසුස් වහන්සේම කිව්ව අනාගත වාක්‍යයක් වුන් හේතුවක් කරගෙන තිබෙනවා. මතෙව් 24 වෙනි පරිච්ඡේදය 14 වෙනි පදයේ යේසුස් වහන්සේ කියනවා ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ සුභාරංචිය ප්‍රකාශ කරනු ලබන්නේය. එවිට අන්තිමය පැමිණෙන්නේය කියලා. ඒ කියන්නේ උන්වහන්සේන්ට කලින් සියලු ජාතීන් සුභාරංචිය අහන්ට යනවා. ඒක තමයි ලකුණ. එතන කිව්වේ සියලු ජාතීන් සුභාරංචිය අසන්ට යනවා කියන දේ පමණයි. හැමෝම ගැලවෙන්න යනවා කියලා කිව්වේ නෑ. හැමෝටම මේ ආරංචිය අහන්ට සලස්වනවා. එනෝ මේක වැරදි විදියට අර්ථකථනය කරනවා. ඔවුන් අහනවා ශ්‍රී ලංකාවේ කී දෙනෙක්ද ගැලවිලා ඉන්නේ? ඔවුන් උත්තරයක් දෙනවා 2%යි. තව 98ක් ඉන්නවා ගැලවෙන්න. ඉතින් මෙච්චර කාලයක් ගිහින් මේ ප්‍රමාණය නම් ගැලවිලා තියෙන්නේ. ඊටු 98 ගැලවෙන්න කොපමණ කාලයක් යන්නේ? උන්වහන්සේ කිව්වේ සුභාරංචිය අහනවා කියන එක විතරයි. ගැලවීමක් ගැන කතා කළේ නෑ. ඔබට කියන්න පුළුවන් ද ශ්‍රී ලංකාවේ මේ වෙද්දී කොපමණ සංඛ්‍යාවක් සුභාරංචිය අහලා ඇද්ද කියලා? මට නිකන් හිතෙනවා 70%කටත් වඩා
ශ්‍රී ලංකාවේ ඉන්න මිනිසුන් යේසුස් වහන්සේ ගැන අහලා තියෙනවා. එහිඳ දේවල් වැරදි විදිහට අවබෝධ කරගෙන වැරදි තැන්වල සිට ගන්න එපා. උන්වහන්සේගේ පැමිණීම ගැන කතා කරද්දී උන්වහන්සේ කිව්වා නෝවගේ කාලය මෙන්න ඒක සිද්ධ වෙන්න යනවා. නෝවගේ කාලේ මොකක්ද උනේ? ජලගැල්මකින් ලෝකේ විනාශ කළා. ජලගැල්ම පමුණුවන්ට කලින් මම ගිය සතියේත් ඔබට මේ කාරණේ ගැන කතා කළා. නමුත් මෙහි තියෙන අවදානම නිසා මම අදත් ඔබට මේක මතක් කරනවා. බයිබලයේ කියන නෝවා ධර්මිෂ්ඨ දේශනාකාරයෙක්. දෙනස්සේ නෝවාට කිව්වා මම ජලගැල්මකින් ලෝකේ විනාශ කරන්නට යනවා. නුඹ නැවක් හදන්න. නෝවාට මේ පණිවිඩය කියපු තැන ඉඳලා ජලගැල්ම පමුණුවන්ට අවුරුදු 120ක් උන්වහන්සේ ගත්තා. මේ කාලය තුල නෝවා එවකට සිටපු ලෝකයට මේ පණිවිඩය ගෙනිච්චා. වෙන්ට යන දේ කතා කළා. නමුත් මිනිස්යාගේ ප්‍රතිචාරය වුණේ ඒක පිළිගැනීමට නෙමෙයි ඒක ප්‍රතික්ෂේප කිරීමට. බයිබලයේ කියන උන් කමින් බොමින් සරණ පාවා ගනිමින් සරණ පාවා දෙමින් සිටියා. ජලගැල්ම ඇවිත් සියල්ලන්ම ගහගෙන යනතුරු විනාශ කරනතුරු ඔවුන්ම දැන සිටියා. මේ ලකුණ මේ සිදුවීම උන්වහන්සේගේ පැමිණීම ගැනත් කතා කරනවා. එනිසා ඔබ මේක පිළිනොගත්තොත් මීට ප්‍රතිචාරය නොදැක්කුවොත් ඔබ ඉන්නේ අවදානම් තැනක. ඔබ දැනගන්න යන්නේ නැහැ උන්වහන්සේ ඇවිත් සභාව ඔසව ගන්නතුරු. කිතුණුවට තිබෙන මහිමාන්විත බලාපොරොත්තුව උන්වහන්සේගේ පළමු ප්‍රකාශ වීමයි. එනිසා එක මලපොතක් මෙන් නුඹ කරා නොපැමිණෙන පිණිස අවදිව සිටින්ටයි යේසුස් වහන්සේ අපිට අනතුරු අඟවනවා. අදත් මිනිස්සු කෑමට බීමට මුල් තැන දී තිබෙනවා. විවාහය බයිබලයට අනුව වැරදි නෑ. නමුත් මෙතන කතා කරන සරණ පාවා ගැනීම සරණ පාවා දීම නොවගේ කාලේ විවාහයට පිටින් සිදුවෙච්ච දෙයක්. දෙවනාසිගේ පුත්‍රයන් සහ මනුෂ්‍ය දුවරු අතර වෙච්ච දෙයක්. ඒකෙන් උනහානිය තමයි ජලගැල්ම පමුණුවන්ට හේතු වුනේ. අදත් මිනිසුන් මෙවැනි ස්ථානවල සිටගෙන ඉන්නවා. විවාහයට පිටින්. මම මේ කියන්නේ මොනවද කියන එක ඔබට මේ සමාජය තුල තේරුම් ගන්නට පුළුවන්. කිතුණුවෙක් ලෙස ඔබත් ඉන්නේ තැනද? උන්වහන්සේගේ පැමිණීම කල් දාන්න එපා. මුල් සභාව දෙස බලද්දී ඔවුන් ඒක අද සිදුවෙන මට්ටමටයි එදා කතා කළේ. හේතුව තමයි කෙනෙක් උන්වහන්සේගේ පැමිණීම දක්වා ජීවත් නොවුනොත් ඔහු මරණයටපත් වෙන්න ඕනේ. යේසුස් වහන්සේගේ පැමිණීමේදී ඔසවනු ලබන කිතුණුවෙක් ලෙස. ඔට ස්වර්ගයට යන්න තියෙන අවස්ථාව මෙයයි. පාස්ටර් ක්‍රිස් කිව්වා. දෙවනස්සේ ස්වර්ගයට මිනිසුන් ගෙනියන පළමු ගුවන් යානය තමයි යේසුස් වහන්සේගේ රහස් පැමිණීම. එනිසා ඔබේ වගකීමට සූදානම් වීම. ඔබ දන්නවද? මේ රහස් පැමිණීමත් එක්ක දෙවනි පැමිණීම ප්‍රකාශ වෙන්න යන මේ කාලය තුල දරුණු පීඩා කාලයක් පවතින්න යනවා. මේ අන්තිම සතිය තුල. එක පැත්තකින් අන්ත ක්‍රිස්තුස්ගේ විරුද්ධවාදිකම් එයින් පැමිණෙන්න යන හානිය ඊටත් වඩා දෙවියන් වහන්සේ පොළව විනිශ්චය කරන්නට යනවා. විනිශ්චයන් 21ක් ගැන එළිදරව් පොතේ කතා කරනවා. ඒක හරිම භයානකයි. සුදු මතෙව් 24 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදයේ යේසුස් වහන්සේ මේ කාලය ගැන කතා කරමින් කිව්වා ලෝකයේ කිසි කලක සිදු නොවූ මතු සිද්ධ වෙන්න නොයන දරුණු පීඩා කාලයක් ඒ කාලේ වන්නේය කියලා. ඉතින් ඔබ උන්වහන්සේගේ පැමිණීමට නොගියොත් ඔබ මේ කාලයට ඇතුල් වෙනවා. මේ කාලයේදී තවත් ෆ්ලයිට් එකක් උන්වහන්සේ ගුවන් යානයක් සූදානම් කරලා තිබෙනවා. ඒකට ඇතුල් වෙන්න පුළුවන් යේසුස් වහන්සේ උදෙසා ඔබගේ ජීවිතය පූජා කළොත්. වේද සාක්ෂික මරණයකට ඔබපත් වුණොත්. ඉතින් මේ කාරණා
ඔබේ අවබෝධයට ගන්න. මම ඔබට පැහැදිලිව කාලය ගැන එළිදරව් කළා. තවත් ඔබ පුද්ගලිකව මේවා ගවේෂණය කරමින් සොයමින් එළිදරව්වට පැමිණෙන්න. ඉතින් මම ඔබට සුබ පතනවා. ඔබ සොයන්න තවත් මේ තොරතුරු. ඊට වඩා එළිදරව් වීමක් තවත් දේව වචනය ගැන කාලේ නැහැ. කාලය පිළිබඳ නැහැ. තව එක කාරණයක් තියෙනවා ඔබ දැනගත යුතු. ඊළඟ දවසේ මම ඔබට මේ ගැන කතා කරන්නට යනවා. ඉතින් මම ඔබ උදෙසා යාඥා කරනවා. ඔබ කිසිවෙක් උන්වහන්සේගේ රහස් පැමිණීමේදී සභාව ඔසවා ගන්නට මධ්‍යාකාශයට එන පැමිණීමේදී අතපසු නොවේවා කියා. සුදෝ පියාණනි මම උන්ට ආශිර්වාද කරනවා. මේ වචනය වඩා ඔවුන්ගේ ජීවිත මත එළිදරව් වේ. අවබෝධ වේ. ඒ වචනයට ප්‍රතිචාර දක්වන ඔබගේ පුත්‍රයන් බවට පත්ව ඒ පැමිණීමට සූදානම් වන පිණිස යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.